नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हंसा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलासा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අප පසුගිය දිනෙහි අර්පණා ජවන වීථිය ගැන කතා කළේ. ඒ අර්පණා ජවන වීථියේ ධ්‍යාන වීථිය හා ආධිකර්මික ධ්‍යාන වීථිය හා සමාපජ්ජන ධ්‍යාන වීථිය ගැන. මේ ධ්‍යාන වීථීන්ට අනුතුරුව ප්‍රත්‍යවේක්ෂා වීථි ලැබෙන බවත් අපේ අවස්ථාවේදී සලකා බැලුවා. මේ ජවනයේ පස්වර බඩින් ලැබෙනවායි කියලා ඒ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා කරවි. මේ ලැබෙන්නේ කාම ජවන් කියලා දැනගත්තා. ඊළඟට එන්නේ මාර්ග වීථිය කියන්නේ. උදාහරණානේ මාර්ගයේ කීවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් සිතක ලැබේ නම් ඒ සිතටයි අපි මාර්ග සිතේ කියලා කියන්නේ. ඒවා ලෝකෝත්තර කුසල් සිත. ඒ ලෝකෝත්තර කුසල් සිත් වශයෙන් ඇතිවන්නා වූ මාර්ග සිතද ඇතිවන්නේ චිත්ත වීථියක සිතක් හැටියට. අන්න ඒ චිත්ත වීථිය පිළිබඳවයි මේ කතා කරන්නේ මාර්ග වීථිය කියලා. ඉතින් මාර්ග සතරක් බව අප දන්නවා. සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග කියා මාර්ගය සතරක් වශයෙන් දැක්වෙනවා. ඒ එබැවින් මාර්ග වීථිද සෝතාපට්ටි මග්ග වීථිය, සකදාගාමි මග්ග වීථිය, අනාගාමි මග්ග වීථිය, අරහත් මග්ග වීථිය කියලා සතර වැදෑරුම්. ඉතින් ඒ සකදාගාමි මාර්ග වීථි, අනාගාමි මාර්ග වීථි, අරහත් මාර්ග වීථිය කියන ඒ පසුපසුව ලැබෙනා වූ වීථි ඊට పూర్වෙහි ලැබෙන සෝතාපට්ටි වීථි ආදී ඒ පළමු චිත්ත වීථි ලබාගත් කෙනෙකුන්ම වන්නට ඕන. අනතුරුව ලැබෙන සකදාගාමි මග්ග වීථි ආදී ඒවා ලැබෙන්නට. සෝවාන් නොවි සකදාගාමි වන්නට බැහැ. ඒ නිසා පළමුවෙන්ම ලැබෙන මාර්ග වීථිය සෝතාපට්ටි මග්ග වීථිය. ඒ සෝතාපට්ටි මග්ග වීථිය ධ්‍යාන වශයෙන් බෙදෙනවා. පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, ဒုတိ ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය කියලා පස් වැඩේ. අප ලෝකෝත්තර සිත් පිළිබඳව ඉගෙන ගන්නා විට දැනගත් කරුණක් තමයි මුලදී සංක්ෂේප ලෝකෝත්තර සිත් වශයෙන් මාර්ග සිත් 4කුත් ඵල සිත් 4කුත්
කියන ලෝකෝත්තර සිත් 8 ගැන කතා කොට ඊළඟට ඒ එක එක මාර්ග සිතක් ධ්‍යාන භේදයෙන් පස්වැදෑරුම් වෙන ඇතිත් ඒ නිසා ඒ සෝවාන් ආදී මාර්ග වීථි 20ක් ලැබෙනවායි. සෝතාපට්ටි මග්ග වීථි ධ්‍යාන වීථීන්ගේ වශයෙන් ඒ කියන්නේ ධ්‍යාන සංප්‍රයුක්ත වීථීන්ගේ වශයෙන් 5ක් වෙනවා. ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය, පංචම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය. අනේ ඒ ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය පංචාංගිකයි. අංග 5කින් යුක්තයි. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය. ඒ විදිහට සකෘදාගාමී මාර්ග වීථියත් එහෙම ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ග වීථියක් දැක්වෙනවා. ඒ පිළිවෙලින් ඒ එක එක මාර්ගයක් ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන මේ ධ්‍යාන භේදේලා පස්වැදෑරුම් කොට ගන්න. අපි ඒක ඉගෙන ගත්තා. ඉත්තමේ කූණ නෞති පදේදං පන මානසං ඒක වීස සතං වාත විභජಂತಿ විචක්ඛනා කතමේ කූණ නෞති විදං චිත්තං ඒක වීස සතං හෝති විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං පීති සුඛ ඒකග්ගතා සහිතං තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං සුඛ ඒකග්ගතා සහිතං චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං උපේක්ඛ ඒකග්ගතා සහිතං පංචම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං චේති ඔයාදි වශයෙන් අපි ඒ සෝවාන් මාර්ගසිත ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගසිත ආදි වශයෙන් පහක් කියක් සකෘදාගාමී මාර්ගසිතුත් ඒ විදිහට පහක් අනාගාමී මාර්ගසිතුත් පහක් අරහත් මාර්ගසිතුත් පහක් එහෙම මාර්ගසිත 20ක් ඒ මාර්ගසිත වලට ලැබෙන ඵල සිද්ධ 20ක් එහෙම අරගෙන ලෝකෝත්තර සිත් 40ක් කරලා දැනගන්න. අනේ ඒ බෙහෙතෙහිලා තමයි මෙතන පෙන්වන්නේ සෝතාපට්ටි මග්ග වීථියත් ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග වීථිය, ဒုတိ ය ධ්‍යාන සෝතාපට්ටි මාර්ග වීථිය ඔයාදි වශයෙන් බෙදා දක්වනවා. මේ ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථිය කියන එක පිළිබඳව දත යුතු එක කරුණක් තමයි. මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන මේ ධ්‍යාන යන්හා සංප්‍රයුක්තව ලැබෙන සෝවාන් ආදී මේ මාර්ග සිත් සෝමනස්ස සහගතයි. ඒක දැනගත යුතු එක කරුණක්. ප්‍රථම ධ්‍යානය සුඛ කියන සෝමනස්සයෙන් යුක්තයි. ဒုတိ ය ධ්‍යානයත් එහෙම ඒ සුඛයෙන් යුක්තයි. තෘතිය ධ්‍යානයත් ඒ විදිහටයි. චතුර්ථ ධ්‍යාන සංප්‍රයුක්ත ඒ සෝවාන් මාර්ග සිතත් සුඛ ඒකග්ගතා කියන අංග දෙකින් යුක්තයි. ඒ නිසා මේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන සංප්‍රයුක්ත සෝවාන් ආදී මාර්ග සිත් සෝමනස්ස වේදනාවත් සමග ලැබෙන සිත්. ඒ සිත්වල ලැබෙන වේදනාව සෝමනස්ස වේදනාව. ඒක දැනගත යුතු වන්නේ මක්නිසාද ඊට పూర్වෙහි ලැබෙන ලෞකික ජවන්ද මාර්ග සිතට පළමුව ලැබෙන ජවන් වලට අනතුරුයි මාර්ග සිත ලැබෙන්නේ. ඒ ලෞකික ජවන් හා මාර්ග ජවනය කියන මේ දෙක අතරේ වෙන සිතක් නැහැ. ඒ නිසා මාර්ග ජවනය යම් වේදනාවකින්ද යුක්ත වන්නේ ඒ වේදනාවට සමාන වේදනාවකින් යුක්ත සිතක් විය යුතුයි ලෞකික ජවන් වශයෙන් ලැබෙන ඒ උපචාර ජවන්. අනේක දැනගත යුතු එකක්. ඒක අපි ඉදිරියට අර ද්වත්තිංස සුඛ පුඤ්ඤම් හා ආදී ගාථාවක් තිබෙනවා. ඒ ගාථාව පිළිබඳව සාකච්ඡා කරන විට වඩා පැහැදිලි වේ. දැන් ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග වීථියයි කීවේ
විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන සෝතාපට්ටි මග්ග චිත්තේ. ඒ අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ වචන තිබෙන නිසා හිතන්නට එපා. ඒ රූපාවචර සිතක් කියලා. ඒක රූපාවචර සිතක් නෙවෙයි. ඒක ලෝකෝත්තර සිතක්. ලෝකෝත්තර සිත. ඒ ලෝකෝත්තර සිත ධ්‍යාන වශයෙන් ගත් කලෙහි ඒ ධ්‍යානය ලෞකික ධ්‍යානයක් නෙවෙයි. ඒක ලෝකෝත්තර ධ්‍යානයක්. ඒ ලෝකෝත්තර ධ්‍යානය විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග පහෙන් යුක්තයි. ඒ අංග පහෙන් යුක්ත වූ ලෝකෝත්තර ධ්‍යාන යහා එක්ව යෙදෙන මාර්ගය. ඒ මාර්ගය සම්මා දිට්ඨිය ආදී ඒ අංගات මේ මාර්ග වශයෙන් ලැබෙන්නේ චෛතසික 8ක්. ප්‍රඥා විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වායාම කියන්නේ විරිය සති ඒකග්ගතා කියන ඒ අංග 8 වශයෙන් ගන්න චෛතසික 8ක්. අනේ ඒ චෛතසික ධානාංගත් කියන මේ ධර්ම සියල්ලම මේ ලෝකෝත්තර ධානයේ ලැබෙන ඒවා. ලෝකෝත්තර ධානයේ පිළිබඳව තිබෙන දැනගත යුතු විශේෂ කාරණේ කුමක්ද? ලෞකික ධානයන්ගේ ආරම්භන වන්නේ ඒ කසිනාදී ප්‍රඥප්ති ආදී ඒවාට පමණක් ඒවාට ලැබෙන ආරම්භය. ලෝකෝත්තර ධානයේ ආරම්භන වන්නේ නිර්වාණය. අනේ නිර්වාණය ආරම්භ කරමින් උපදනා ප්‍රථම ධාන සංප්‍රයුක්ත සෝතාපට්ටි මග්ග චිත්තය ඒ ලෝකෝත්තර ධාන. එහෙම නැත්නම් ඒක ලෞකික ධාන නෙවෙයි. විතක්ක ආදී ධානාංග යොදා තිබෙන නිසා ලෞකික ධානයක් සමග එක්ව යෙදෙනවයි කියලා හිතන්නට එපා. මේ සිතම ලෝකෝත්තර සිතක්. අන්න ඒ විදිහට ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය ලැබෙන චිත්ත වීතිය පඨම ධාන සෝතාපට්ටි මග්ග වීතිය කියලා නම් කරනවා. ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග වීතිය. ඉතින් මේ මාර්ග වීතිය බොහොම සමානයි අර ධාන වීති වලට. මන්ද වෙනසක් ඇතිව. මොකක්ද මේ සමානකම තියෙන්නේ? අර උපචාරාදී ඒ ලෞකික ධාන ලෞකික මේ සිත් ජව ඒවායල වචන වශයෙන් සමානකමක්. මේ මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. ඒ වචනන ඒවා ඒ නම්ම පාවිච්චි කරනවා ඒ ලෝකෝත්තර මේ ධ්‍යාන වීති දැක්වීම සඳහා. ඒ අය අර කලින් ධ්‍යාන වීති පිළිබඳව කතා කරන විට මන්ද ප්‍රඥාය තික්ක ප්‍රඥාය කියන භේදයක් ගැන කතා කළා. මෙන්න මේ ලෝකෝත්තර ජවන් ලැබෙන ඒ මාර්ග වීති පිළිබඳව එනවා ඒ මන්ද පඤ්ඤ පුද්ගල මාර්ග වීතිය තික්ඛ පඤ්ඤ පුද්ගල මාර්ග වීතිය කියලා. එහෙමත් ભેදයක් තිබෙනවා. අර මන්ද පඤ්ඤ මේ පුද්ගල මාර්ග වීතියේ මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ නම් වලින් ඒ උපචාර ජවන් හතරක් ලැබෙනවා. ඒ තික්ක පඤ්ඤාට මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව පරිකර්මය නැතිව උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඒ තුනක් ජවන් වශයෙන් ලැබෙන. ඒ ජවන් කෘත්‍යයෙන් එක සිතක් තුන් වරක් ලැබෙනවා. දැන් ඒ
අරමුණ වශයෙන් ගත් කල මාර්ගසිතේ හා ඵලසිතේ තමා නිර්වාණය අරමුණු කරන බව තිබෙනවා. මේ චිත්ත වීතිය පිළිබඳව කතා කරන විට දැනගත යුතු කාරණය තමයි ඒ දැන් ඉහා මාර්ගය උපදින්නේ විදර්ශනා වෙහි යෙදෙන කෙනෙකුට. ඒ විදර්ශනාව බොහෝම සුළු වේලාවක් පවත්වන ලද විදර්ශනාවක් වන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝ කාලයක් වඩන ලද විදර්ශනාවක් වන්නටත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසාගෙන සිටින අවස්ථාවලදී යම් කෙනෙකුට මාර්ගඵලාදී ගමනක් වෙනවා. එහෙම වෙනවා. ඒ වන්නේ ඒ අය ඒ අවස්ථාවේදී මේ විදර්ශනාවෙහි යෙදෙන බැවින් ඒ විදර්ශනා නුවණ ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයන්ට ඇති වෙලා ඒ විදර්ශනා නුවණ දියුණු වේගෙන ගොස් ලැබෙන ප්‍රතිඵලය තමයි මේ මාර්ගඵලයන් ලැබීම. දැන් ඒක নানা විදිහෙන් සිදු වෙනවා. සමහරු ඊට සුළු කාලයක් විදර්ශනා කොට, තවත් කෙනෙක් බොහෝ කාලයක් විදර්ශනා කොට, තව කෙනෙකුට තා සුළු කාරණයක් අසන්නට ලැබීම නිසාම ඒ විදර්ශනා නුවණ සම්පූර්ණ වෙන අවස්ථා තිබෙනවා. අර ශරීරාමතුරුවන්ට උපතිස්ස පරිව්‍රාජක වශයෙන් යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ යන මේ ගාථාවේ මුල් පාද දෙක ඇසීම ප්‍රමාණවත් වුණා සෝවාන් මාර්ගඵලයන්ට පැමිණෙන්නේ. දැන් ඒ කාලයේ තුලදී ඒ ඇසෙන මොහොතේදී විදර්ශනා නුවණ වැඩි. මේ ඒ කටයුතු සියල්ලම සම්පූර්ණ වෙලයි මාර්ගඵලයන්ට පැමුණුනේ. තවත් කෙනෙක් දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති වාදී වචන කීපයකින් යුක්ත අනුශාසනයක් බුදුරජාණන් වහන්සේගෙන් අසලා රහත් වුණා. දාරුචීල රහත් වුණා. අන්න ඒ වගේ එහෙම අවස්ථාවලදී මේ විදර්ශනා නුවණ වැඩෙන්නේ. ඒ වැඩිලයි එහෙම නැතුව නිකම්ම මාර්ගයේ ඵලයේ උපදිනව නෙවෙයි. ඒ නුවණ වැඩෙන්නේ. ඉතින් අපිට සමහර විටක හිතා ගන්නට අමාරු ඇති. ඒ තරම් ඉක්මනින් ඒ කොහොමද සිදුවන්නේ? සිත එබඳු වේගවත් ධර්මයක් කියන එක තේරුම් ගන්නට. සිතේ කියන මේ ධර්මය බොහෝම වේගයක් ඇති ධර්මයක්. ඒ වේගය නොදැනෙන්නේ අපට මේ සිත නොයදූ හේතුවෙන්. සිත වඩන පුද්ගලයාට භාවනාවකින් වඩන පුද්ගලයාට මේ භවාංග පරිවාසය කියන එක භවාංග ඇතිවීම අඩු වෙනවා. අන්‍යයන්ට භවාංග සිත් තමයි බොහෝම තිබෙන්නේ. ඒ අතරේ ওই චිත්ත වීති උපදිනවා. නමුත් භවාංගයි වැඩි ඇතිවක්. එහෙම නෙවෙයි දියුණු සිත් ඇති අයට ක්‍රමයෙන් භවාංග ඇතිවීම අඩු වෙනවා. චිත්ත වීති වැඩි වශයෙන් උපදිනවා. දැන් මේ භාවනාවේදීත් ඒක සිදු වෙනවා. මේ භාවනා කරන අයට මුලදී නෙවෙයි පස්සේ. ඒ தත්ත්වය ඇති වෙනවා. දැන් ඒ ප්‍රථම ධ්‍යානය සම්ප්‍රයුක්ත සෝවාන් මාර්ගය ලැබෙන්නේ යම් කෙනෙක්. දැන් ඒකට අප තේරුම්ගෙන තිබෙන්නට ඕන අර කලින් ඒ ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරන විට ඒ ධ්‍යාන ලෝකෝත්තර සිත් ධ්‍යාන සම්ප්‍රයුක්ත ලෝකෝත්තර සිත් තවත් විදිහකින් කියනවා නම් ලෝකෝත්තර සිත් 40ක් කියලා ඒ දැනගත් අවස්ථාවේදී අප කියන්නට ඇති කිව්වා මතකයි ඒ ධ්‍යාන සම්ප්‍රයුක්තව ලෝකෝත්තර සිත ලැබෙන්නේ කෙනෙක් අර ලෞකික ධ්‍යාන උපදවාගෙන භාවනාවෙහි යෙදෙන විටේක. ඒ කියන්නේ ලෞකික ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන තිබෙනවානේ. ඒ ධ්‍යාන කසින භාවනා ආදී ඒ භාවනාවක් කරලා උපදවාගත්ත අය ඊළඟට විදර්ශනා කරනවා. එහෙම විදර්ශනා කරන විට ඒ විදර්ශනා
වට පාදක කරගත්තේ යම් ධානයක් නම් ඒ ධානයට සමාන වූ ධානාංගයන්ගෙන් යුක්ත ලෝකෝත්තර සිත් ලැබෙන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී ඒ ලෝකෝත්තර සිත ධ්‍යාන සංප්‍රයුක්ත වූයේ පාදක ධානයාගේ වශයෙන් කියලා කියනවා. පාදක කරගත්තේ කියන්නේ තමා උපදවාගෙන තිබෙන යම් ධානයක් ඇති කරගෙන ඒ ධානයට සමවැදිලා ඊළඟට ධානයෙන් නැගිට විදර්ශනා කරලා ධානයේ අනතුරු ඒ ධානයට සමවැද ඊළඟට ඒ ධානයෙන් නැගිටිනවා. එතකොට ඒ ධානය හරියට මේ තමන්ට අඩිතාලමක් කරගත්තා වගේ විදර්ශනා කිරීමට. අනේ ඒකයි පාදක කරගත්තා කියන්නේ. මේ පාදක කරගෙන යමි භාවනා කරලා ඒ මාර්ගය උපදවාගත් කල්හි පාදක කරගත් ධානයට සමාන ධානයකින් යුක්ත ධානාංගයන්ගෙන් යුක්ත මාර්ගසිත ලැබෙනවා. ඒක පාදක ධානයාගේ වශයෙන් ලැබෙන මාර්ගසිතක්. තවත් තිබෙනවා සම්මසිත ධානයගේ වශයෙන් ලැබෙන ධාන සංප්‍රයුක්ත මාර්ගසිත. යම් කිසි ධානයකට සමවැදිලා වෙනත් ධානයක තමා උපදවාගෙන තිබෙන වෙනත් ධානයක ධානාංගය විදර්ශනාවට නංගන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ යම් කිසි ධානාංග ධානයක වූ ධර්ම සම්මර්ෂණය කරනවා භාවනාවට නංගන. එහෙම නංවා විදර්ශනාව දියුණු කරගත්ත තැනත්තා ඒ සම්මර්ෂණය කරන ලද ධානයට සමාන ධානාංගයන්ගෙන් යුක්ත මාර්ගසිත ලබන ඒ ප්‍රථම ධාන, ဒုတိ ධාන ආදී ඒ සම්මර්ෂණය කරන ලද ධානයට සමාන ධානාංගයන්ගෙන් යුක්ත මාර්ගසිත ලබන. එතකොට සම්මසිත ධානයාගේ වශයෙන් ලැබෙන ධාන සංප්‍රයුක්ත මාර්ගසිතක් වෙනවා ඒක. තවත් කෙනෙක් පිළිබඳව දක්වනවා තමා ධ්‍යාන කීපයක්ම අපි කියමු සියල්ලම උපදවාගත්ත කෙනෙක්. තමන් විදර්ශනා කරන අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා තමා උපදවාගෙන තිබෙන ධ්‍යානයන් අතුරෙන් යම් කිසි ධ්‍යානයක් හා සංප්‍රයුක්ත මාර්ගසිත ලැබෙන්නට ඉන්නේ. යම් කිසි ධ්‍යානයක් හා සංප්‍රයුක්ත මාර්ගසිත අන්න ඒ තමාගේ අදහස වූ පරිදි ඒ ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිත ලැබීම පුද්ගලජ්ජාසයේ වශයෙන් පුද්ගලජ්ජාසය කියන්නේ පුද්ගලයාගේ අදහස් කියන්නේ පුද්ගලජ්ජාසයේ වශයෙන් ලැබෙන ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිතක් වෙනවා. ඒ කොයි විදිහකින් හරි ඒ ධ්‍යාන සංප්‍රයුක්ත මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන ආදී වශයෙන් ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිත ලැබෙන්නේ ඒ ධ්‍යාන උපදවාගත් උපදවාගෙන විදර්ශනා කරන අයට. එහෙම නැත්නම් හැම මාර්ගසිතක්ම මේ ප්‍රථම ධ්‍යානයට සමාන ධ්‍යානාංගයන්ගෙන් යුක්තයි. ඒ නිසා කියන්නට පුළුවන් ඒ කොයි මාර්ගසිතක් විශේෂයෙන් ဒုတိ ධ්‍යාන ආදී ඒ ධ්‍යානාංගයන්ගෙන් යුක්ත නූනෝ ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්තයි කියලා. මොකද ඒ තරමට දියුණුණු විතර්කාදී අංගයන්ගෙන් යුක්ත වූ සිතකුයි මාර්ගසිත වන්නේ. අනේ නිසා දැන් ඒ ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ගවීථය උපදින ආකාරය දක්වනවා. ඒ ආදි කර්මික කියලා ඒ ප්‍රභේදයක් මේකට එන්නේ නැහැ. මොකද ප්‍රථම ධ්‍යානයට නම් ආදි කර්මික බවක් තිබෙනවා පළමුවෙන්ම ඉපදවීම. ඒ සෝවාන් මාර්ගය පළමුවෙන්ම උපදවන තැනත්තා පිළිබඳව වුවත් ආදි කර්මිකයයි කියන්නේ නැහැ. මත් නිසාද ඒ සෝවාන් මාර්ගය ඊට පස්සේ උපදවන්නට බෑ. සෝවාන් මාර්ගය ලැබෙන්නේ එකවරයි එක්කෙනෙකුට. නැවත නැවත ලැබෙනවා නම්
පළමු ලැබීම පිළිබඳව ආදි කර්මික කියන එක දක්වලා ඊළඟට ලැබෙන අවස්ථාව වෙනම පෙන්නත හැකියි. එහෙම නෙවෙයි. සෝවාන් මාර්ගසිත මේ සසර සැරිසරන යම් පුද්ගලයෙකුට එකම වරයි ලැබෙන්නේ. ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. සෝවාන් මාර්ගසිත. ඉතින් ඒ නිසා මේ ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගසිත පිළිබඳව ඒක උපදින ආකාරය දක්වනවා. භවංග චලනය වෙන්නේ. දැන් මේ තුන් ධර්මයේ භාවනාව පිළිබඳව කියන විට ඒ භාවනා කරගෙන යන කෙනාට සෝවාන් මාර්ගය ලැබෙන්නට කිට්ටු අවස්ථාව වන විට ඇතිවන්නේ විදර්ශනාවේ ඉහළම ඥානය. ඒ තමයි අනුලෝම ඥානය. ඒ අනුලෝම අවස්ථාවට පැමුණුණු කෙනෙක්. ඒට කියනවා උත්ථාන ගාමිනී විපස්සනා කියලා. උත්ථාන ගාමිනී විපස්සනා මේ ලෞකික ගෝත්‍රය මැඩ පවත්වමින් ආර්ය ගෝත්‍රයට පමුණුවාලන අවස්ථාවක් එනවා. ඒ තරමට දියුණු වූ විදර්ශනාවක් ඇති පුද්ගලයෙක් නුවණ බොහෝම දියුණු වූ අවස්ථාවක්. ලෞකික නුවණ ලෝකෝත්තර නුවණට පැමිණෙන්නට, ඒ කියන්නේ ලෞකික නුවණිනුයි ලෝකෝත්තරයට යන්නට. ඒ ලෞකික නුවණ ඒ තරමට දියුණු වෙලා. අන්න එහෙම අවස්ථාවක් ඒ මාර්ග චිත්ත වීතිය ලැබෙන අවස්ථාවේදී පවත්නා වූ ඒ කාමාවචර සිත්වල තත්ත්වය. කුසල. දැන් ඒ චිත්ත වීතිය උපදින අවස්ථාවේදී වන්නේ මෙතෙක් Taman අරමුණු කරමින් සිටි ඒ සංස්කාර ධර්ම ගන්නවනේ නාම රූප කියලා කියන්නේ. නාම රූප කියනවා සංස්කාරයි කියනවා. ඒ සංස්කාර ධර්මයි විදර්ශනාවේ අරමුණ. දැන් විදර්ශනාව මේ අවස්ථාව වන විට ඒ පුද්ගලයා ඒ භාවනා කරන යෝගාවචරයා සංස්කාරයන්ගේ අනිත්‍යය, දුක්ඛය, අනාත්මය හොඳටම පෙනිලා වැටහිලා ඉන්නේ. දැන් මේ අවස්ථාව වන විට අපි දන්නවා මේක චිත්ත වීතියක් දක්වන්නේ. ඒ චිත්ත වීතියක් දක්වන්නේ ඊට పూర్වෙහි චිත්ත වීතිය උපන්නා සිත භවංගයට වැටෙනවා. චිත්ත වීතිය උපදිනවා භවංගයට වැටෙනවා. චිත්ත වීතිය උපදිනවා භවංගයට වැටෙනවා. එහෙමයි වෙන්නේ. දැන් මේ අවස්ථාව වෙන විට භවංගය කඩලා චිත්ත වීතියක් උපදින අවස්ථාවක්. ඒ භවංගය නැවතීම දැක්වීමට තමයි භවංග චලනයකුයි භවංග උපච්ඡේදයකුයි දක්වන්නේ. ඒ චිත්ත වීතිය. භවංග චලන භවංග උපච්ඡේද. ඒ භවංග සිතෙන් සංස්කාර ධර්ම ආරම්භ කරන්නේ නැහැ. අපි දන්නවනේ භවංග සිතේ ආරම්භය. මේ භවයේ ප්‍රතිසම්පි සිතින් ගත්ත අරමුණෙහි එල්බගෙන භවංග සිත පවතින්නේ. ඒකෝට වෙන කිසි අරමුණක් ගන්නට භවංග සිතට බෑ. භවංග සිතෙන් එහෙම කරන්නේ නැහැ. භවංග සිත නැවතෙනවා. ඒකයි භවංග උපච්ඡේදයෙන් දක්වන්නේ. ඊළඟට අලුත් අරමුණ එකවරටම අර කාම ජවනයන්ගෙන අල්ලගන්න බෑ. ඒකට මොකක්ද වන්නේ? ඊළඟට මනෝද්වාරා වජ්ජනය උපදින්නට. ඒ මනෝද්වාරා වජ්ජනය කුමක් අරමුණු කරමින්ද උපදින්නේ? කුමකට මේ සිත හරවමින්ද? මේ සංස්කාර ධර්මයන් අතුරෙන් යම් කිසිවකට. දැන් Taman භාවනා කරමින් සිටි ඒ සංස්කාර ධර්මයන් අතුරෙන් යම් කිසි සංස්කාර ධර්මයකටයි Tamanගේ සිත යොමු කරන්නේ. ඒ මනෝද්වාරා වජ්ජනයෙන් හරවන්නේ. දැන් මේ අවස්ථාව ඒ සංස්කාර ධර්මයන්ගේ තිබෙන පොදු ලක්ෂණ වෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන අතුරෙන් යම් කිසි එක ලක්ෂණයක් ප්‍රකට වෙන අවස්ථාවක්. තමන්ට මේ අනිත්‍ය බව පෙනිලා තිබෙනවා, දුක් බව පෙනිලා තිබෙනවා, අනාත්ම බව පෙනිලා තිබෙනවා. නුවණට
ඒ වැටහීම ඇති වෙලා තිබෙනවා. තමන්ගේ තරම් භාවනා කරලා තිබෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඒ අනිත්‍යය හෝ දුක්ඛය හෝ අනාත්මය හෝ කියන මේ තුනෙන් එකක් තමා ඒ සංස්කාර ධර්මයේ පිළිබඳව අරමුණ වන්නේ. ඒකට අනිත්‍ය වශයෙන් ඒ සංස්කාරය අරමුණු කරයි. එහෙම නැත්නම් දුක් වශයෙන් මේ සංස්කාර ධර්මයේ අරමුණු කරයි. එහෙම නැත්නම් අනාත්ම වශයෙන් මේ සංස්කාර ධර්මයේ අරමුණු කරයි. මේ එක එක පුද්ගලයාගේ හැටියට. අන්න එහෙම අරමුණු කරමින් උපදනා ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් තමා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ නම් ලැබමින් උපදින්නේ. එයින් පරිකර්ම උපචාර අනුලෝම කියන ඒ සිත්වල අරමුණ වන්නේ මනෝද්වාරා වජ්ජනේන් ඒ සිත් පරපුර යොමු කරන ලද සංස්කාර ධර්ම. ඒතකොට මේ සංස්කාරයක් අරමුණු කොටයි පරිකර්ම උපචාර අනුලෝම කියන ඒ නම් ලබන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික හෝ සසංඛාරික කුසල් සිත ඒ අවස්ථාවේදී උපදින. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත පරිකර්ම නාමේ උපචාර නාමේ අනුලෝම නාමේ. එදින් ඒ සිතට මෙහෙම නම් ප්‍රකාශ කරලා තිබෙන්නේ ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය ගැන සලකලා. හරියට ඉදිරියට ලැබෙන්නට තිබෙන මාර්ගය සකස් කිරීම වශයෙන් උපදනා පරිකර්ම සිත. ඒ මාර්ගයට කිට්ටුව හැසිරෙන කියන තේරුමෙන් උපචාර සිත. කලින් හටගත්ත ඒ බෝධිපාක්ෂික ධර්මවලට නැත්නම් කලින් ඇති වුණු ඒ විසුද්ධි ආදී ඒ ධර්ම නොඑක ඒවා තිබෙනවා. ඒ වාටත් ඉදිරියට ඇතිවන්නා වූ ඒ ලෝකෝත්තර ධර්මයන්ට අනුකූල වන්නා වූ පරිද්දෙන් උපදනා සිත කියන තේරුමෙන් අනුලෝම. ඊළඟට ලැබෙන ඒ ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත ගෝත්‍ර භූ නාමයෙන් උපදින. ඒ අවස්ථාවේදී ඒකට කියන නම ගෝත්‍ර භූ. ඒ ගෝත්‍ර භූ කියන නම මීට කලිනුත් අපි දැනගත්තා ධ්‍යාන වීථි ගැන කතා කරන විට. එතන ගෝත්‍ර භූ කීවේ කාමාවචර ගෝත්‍රය මඩපවත්වන රූපාවචර නැත්නම් මහත්ගත ගෝත්‍රයට පමුණුවන සිත කියන තේරුම. මෙතන ගෝත්‍ර භූ කියන්නේ ඒ තේරුම නෙවෙයි. මෙතන ප්‍රත්‍යජන ගෝත්‍රය මඩිමින් ආර්ය ගෝත්‍රය වඩමින් ඇතිවන්නා පැමිණෙනවා ඊට අනුතුරුව ගෝත්‍ර භූසිතෙන් කරන්නේ ඒ ප්‍රත්‍යජන ගෝත්‍රය මර්ධනය කරන ආර්ය ගෝත්‍රය වර්ධනය කරන සිත කියන තේරුමින් ඒකට ගෝත්‍ර භූ කියලා කියනවා. ඒ තමයි ප්‍රත්‍යජනයෙකු හැටියට ලැබෙන අන්තිම සිතේ කීවට වරදක් නැහැ. ප්‍රත්‍යජනයෙකු. ඉතින් පසුව ඔහු ප්‍රත්‍යජනයෙකු නොවේ. මාර්ගසිත ඊට අනුතුරුව ලැබෙන. දැන් ඒ අර මනෝද්වාරා වජ්ජනේනු පරිකර්ම උපචාර අනුලෝම කියන ඒ නම් ලැබෙන කාමාවචර ඒ අර සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිත තුන්වරක් ඇති වෙනවා. ඒ අවස්ථාවවලදී ඒ සිත්වල ආරම්භ වූයේ සංස්කාර ධර්ම. ගෝත්‍ර භූ සිතේ ආරම්භ වන්නේ නිර්වාණ ධර්ම. ගෝත්‍ර භූ සිතේ ආරම්භ කරන්නේ නිවන. ඒ නිවන ආරම්භ කරන්නේ හරියට අර මනෝද්වාරික චිත්ත වීතිවලදී මනෝද්වාරා වජ්ජනය කරන්නාක් නෙමෙයි. ඒ නිවන වැටට මේ සිත හැරවීම. ඒකයි මේ ගෝත්‍ර භූසිතෙන් කෙරෙන්නේ. ඒක ඒ මාර්ග සිතට ආවර්ජන ස්ථානෙහි ඇතිවන්නා වූ සිත කියලා දක්වනවා.
දැන් ආවර්ජන ස්ථානයේ කියේ මනෝද්වාරා වජ්ජනය හෝ මේ පංචද්වාරා වජ්ජනයනේ. ඒ ආවර්ජන ස්ථානයේ කියේ මේ කියන්නේ භවාංගයෙන් ගෙන තිබුණු අරමුණෙන් ඉවත් කොට අලුත් අරමුණකට සිත යොමු කරන සිත. ඒකයි මේ ආවර්ජන සිතේ කියන්නේ. දැන් මෙතනන් සංස්කාර ධර්ම අරමුණු කරමින් පැවතගෙන ගිය සිත් කීපයකට පස්සේ උපදනා වූ මේ ගෝත්‍ර භූ සිතින් කරන්නේ ඒ සිත් වලින් අරමුණු කළ සංස්කාර ධර්මයන්ගෙන් සිත ඉවත් කොට නිවනට යොමු කිරීම. ගෝත්‍ර භූ සිතින් කරන්නේ. ඒ නිසා තමයි ගෝත්‍ර භූ සිත මාර්ග සිතට ආවර්ජන ස්ථානෙහි ඇතිවන්නා වූ සිතක් කියලා. ඒ ගෝත්‍ර භූ සිතෙන් දුටු ප්‍රත්‍යක්ෂ කළ තන් අරමුණු කළ නිර්වාණයයි මාර්ග සිතින් අරමුණු කරන්නේ. මාර්ග සිතින් අරමුණු කරන්නේ ඒ දිවන. ඒ මාර්ග සිතින් අරමුණු කිරීම නිසා තමයි එතෙක් ඒ సంతානෙහි අප්‍රහීන වශයෙන් පැවති අනුසය ක්ලේශ ධර්ම දෙක සහ මුලින් නැති කර දමන. දිඨාංශය විචිකිච්ඡාංශය ඒ ධර්ම දෙක සංයෝජන වශයෙන් දක්වන විට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස කීවේ දිට්ඨිය. ඒ දිඨාංශය නැති කිරීමෙන් ඒ නැති වේ යන. විචිකිච්ඡා සංයෝජනය ඇතිවන්නේ විචිකිච්ඡා අනුසය පවතින බැවින්. ඒ විචිකිච්ඡා අනුසය සෝවාන් මාර්ගයෙන් නැති කරයි. දැන් ඒ සිදුවන්නේ මේ මාර්ගසිතේ තිබෙන ශක්තිය. මාර්ගසිතේ ඉපදීම නිවන අරමුණු කොටයි වන්නේ. ඒ මාර්ගසිතේ නිර්වාණය අරමුණු කිරීම නිසාම සිදුවන තත්වයක් තමයි එතෙක් ඒ සංතානයේ ඉපදිය හැකි ශක්තියක්ව පැවති දිට්ඨි විචිකිච්ඡා කියන මේ අනුසය ධර්ම දෙක ඒ මාර්ගසිත ඇති වුණාට පස්සේ කවදාවත් ඒ సంతානෙහි ඇතිවන්නේ නැහැ. ඒ අනුසය ඉවරයි. අනේ තත්වය ලැබෙන්නේ මේ මාර්ගසිත ඉදීම කරනකොට. මාර්ගසිතේ අරමුණ නිර්වාණය. ගෝත්‍ර භූසිතෙන් අරමුණු කරන ලද නිර්වාණය මාර්ගසිතින්ද අරමුණු කරනවා. ඒ මාර්ගසිත ලෝකෝත්තර සිත, ගෝත්‍ර භූසිත ලෞකික සිත. කාමාවචර. ඉතින් ඒ මාර්ගසිතෙන් නිවන අරමුණු කොට මාර්ගසිත පවතින්නේ එක චිත්තක්ෂණයක කාලයක්. උපාද ඉති භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත එක චිත්තක්ෂණයක කාලයයි මාර්ගසිතේ පැවැත්ම. මාර්ගසිතයි කියන්නේ එහෙම සුළු කාලයක ඇතිවන සිතක්. ඊළඟට ඒ නිවනන අරමුණු කරමින් ඵලසිත උපදිනවා. ඵලසිත අර පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ලැබුණු ඒ ලෞකික ජවන් හතරක් වූ බැරි මාර්ගසිතට අනුතුරුව ඵලසිත දෙවරක් ලැබ. පරිකර්මයේ නැතිව තියුණු නොවන ඇති කෙනෙක් නම් පරිකර්මයේ උපදින්නේ නැtei කියවනේ. ඒ පරිකර්මයේ නැතිව මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඒ ලෞකික කාම ජවන් තුනක් ඉපදුනාට පසු මාර්ගසිත ලැබේ නම් එනම් ඵලසිත ලැබෙනවා තුන්වර. ඵලසිත තුන්වරක්. ඒ ඵලසිතයි මාර්ගසිතයි ඵලසිතයි කියන ඒ දෙකම ආර්ය අවස්ථා දෙක. ඒ ආර්ය භූමි ආර්ය අවස්ථා මාර්ගසිතත් ලෝකෝත්තර සිතක් ඵලසිතත් ලෝකෝත්තර සිතක්. එතකොට යම් කෙනෙකුට ඒ සිත ලැබෙන මොහොත
ඒ පළමුවෙන්ම ආර්ය අවස්ථාවට පැමිණෙන මොහොත තමයි මාර්ගසිත ලැබෙන අවස්ථාව. සෝවාන් මාර්ගසිත ලැබෙන අවස්ථාව. ඒ මොහොතේ සිට ඒ පුද්ගලයා සසර වාසය කරන තාක්කල් ආර්ය කියන ඒ නමට සුදුසු පුද්ගලයෙක් වෙනවා. ආර්ය පුද්ගලයෙක්. අනිත් ඒ தത്വයට නොපැමිණුණු අයට කියන්නේ ආර්ය කියන එකේම විරුද්ධාර්ථ වශයෙන් කියන අනාර්ය පුද්ගලයෙක් කියනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යඥයෙක් කියනවා. ප්‍රත්‍යඥ. අනේ ආර්ය භාවයට පැමිණෙන මොහොත පළමුවෙනි ඒ සෝවාන් මාර්ගසිත ලැබෙන අවස්ථාව. ඒ නිසා ඒ මන්දපඤ්ඤ දන්ධා විඤ්ඤාතනං මනෝද්වාරා වජ්ජනය එකවරක්ද පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ නාමයෙන් ඒ උපචාර සමාධි ජවනය සතර වරක්ද උපන්නාට පසු මාර්ගසිත සෝතාපට්ටි මාර්ගසිත එකවරක් ඉපද අනුතුරුව ඵලසිත දෙකක් ලැබී චිත්ත වීතිය අවසන් වෙනවා. ඒ දෙවෙනි ඵලසිතෙන් චිත්ත වීතිය අවසන් වී සිත භවාංගයට වැටෙනවා. දියුණු නුවණ ඇති කෙනෙක් නම් ඒ තනත්තාට මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඒ සමාධි ජවන් තුනක් ලැබුණාට පස්සේ මාර්ගසිත ඉපද නැති වෙනවා. ඊට පසු ඵලසිත තුන්වරක් ලැබෙනවා. ලැබී නැවත සිත භවාංගයට වැටෙනවා. අන්න ඒ විදිහටයි ඒ මන්දපඤ්ඤ තික්ඛපඤ්ඤ පුද්ගලයන්ගේ වශයෙන් ඒ සෝවාන් මාර්ගසිත දක්වා. ඒ මාර්ග වීථිය දක්වා. සෝවාන් සෝතාපට්ටි මග්ග වීථිය. ඊළඟට සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ග වීථිත් ඒ එකම දැනගත යුතුයි. ඒවායේ තරම් වෙනසක් නැහැ. වචනවල සුළු වෙනසක් දක්වනවා. ඒ යොදන සිත් වලට දී තිබෙන නම් වල වෙනසක් තිබෙනවා. ඒ එක සිතකයි ඒ වෙනස එන්නේ. කොහොමද? දැන් සකෘදාගාමි මාර්ග දීපිය උපදින්නේ සෝවාන් වූ පුද්ගලයෙකුට. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයෙකු වශයෙන් සිට භාවනා කොට උපදවන තත්වයකුයි සකෘදාගාමි මාර්ග ඵල කියන ඒවා. එතකොට සෝවාන් පුද්ගලයෙකුටයි ඒ ලැබෙන්නේ. පුද්ගලයා වශයෙන් භාවනා කරන විට තමයි සෝවාන් පුද්ගලයා. ඒ සෝවාන් පුද්ගලයයි නැවත මේ සංස්කාර ධර්ම ඇතිවීම නැතිවීම ආදී වශයෙන් ඒ නුවණ උපදවාගෙන ඒ නිර්වාණය අරමුණු කරන සිත දෙවෙනි වරට උපදවා ගන්නවා මාර්ග සිතක් වශයෙන්. අන්න ඒ සකෘදාගාමී. දැන් සකෘදාගාමී මාර්ග සිත වීතියේ මන්දපඤ්ඤ තික්ඛපඤ්ඤ භේදය එපරිදිමයි. කලින් කී විදිහටමයි. ඒ නිසා භාංගය, චලනය, උපච්ඡේදය, මනෝද්වාරා වජ්ජනය, පරිකර්මය, උපචාරය, අනුලෝමය කියන ඒ සිතේ විදිහටම දක්වනවා චිත්ත වීතියේ. මේ ගෝත්‍ර භූ කියපු එක වෙනස් කරනවා. ගෝත්‍ර භූ කීවේ ප්‍රත්‍යඥ ගෝත්‍රය මර්ධනය කරමින් ආර්ය ගෝත්‍රය වර්ධනය කරමින් උපදනා වූ සිත බැවිනුයි ගෝත්‍ර භූ කියන ඒ නම එතනදී ඒ සිතට දී තිබෙන්නේ. දැන් ආර්ය වූ කල්හි ප්‍රත්‍යඥ ගෝත්‍රය මර්ධනය කරන ආර්ය ගෝත්‍රයේ වර්ධනය කරන කියන එබන්දක් කියන්නට බෑ. මොකද ප්‍රත්‍යඥ භාවයෙන් මිදුණා. දැන් ඒ නිසා සෝවාන් පුද්ගලයාගේ පටන් ඉහළ අය ආර්යය. ඒ ආර්යයන් පිළිබඳව නැත්නම් ආර්යයෙකුටම උපදනා වූ මේ චිත්ත වීතියේ යහි ආර්ය ගෝත්‍රයකට නැවත පැමිණෙන එකක් පිළිබඳව කියන්නට උවමනාවකුත් නැහැ. ප්‍රත්‍යඥ ගෝත්‍රයක් මඩින්නෙත් නැහැ. ඒ නිසා ගෝත්‍ර භූ කියන මේ වචනය වෙනුවට එතෙනි ඒ අවස්ථාවේදී ලැබෙන සිත නම් කර තිබෙන්නේ ගෝදාන කියලා. ගෝදාන.
වෝදාන කියන්නේ පිරිසිදු කියන තේරුම. පිරිසිදු. දැන් වෝදාන කියන්නේ සිතේ ඒ වචනේ තේරුම පිරිසිදු සිතේ. පිරිසිදු. ඒ මොකද දැන් මේ ආර්ය එබැවින් මේ පිරිසිදුයි කියලා කියනවා. ප්‍රත්‍යඥයාගේ නම් තිබුණේ එහෙම පිටින්ම අපවිත්‍ර බවක්. ඒ නිසා හිතෙන ප්‍රත්‍යඥ ගෝත්‍රය මැඩගෙන ආර්ය ගෝත්‍රයට පැමිණෙනවා. දැන් ආර්යකු විසින් කරන්නේ තව තවත් පිරිසිදු වීම මිසක ප්‍රත්‍යඥ ගෝත්‍රයේ මැඩීම නෙවේ. ඒ නිසා ඒ ගෝත්‍ර වූ ලැබෙන අවස්ථාවේ ඒ තන උපදනා වූ ඒ සිතට ගෝත්‍ර වූ කියන නම යොදන්නේ නැතිව වෝදාන කියන නම යොදලා. ඉතින් අනේ ඒ විදිහටයි වෝදාන කියන එක පමණයි වෙනස. ඊළඟට මාර්ගය ඵලසිත මන්ද ප්‍රඥා තනං ඵලසිත දෙවරක් තික්ක ප්‍රඥාට නම් ඵලසිත තුන්වරක් භාගයට වැටෙනවා. මේ විදිහයි මේ මාර්ග වීති පිළිබඳව දක්වන්නේ. සෝතාපට්ටි මග්ග වීතියේ මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵලසිත දෙකයි. තික්ක පඤ්ඤාට මනෝද්වාරා වජ්ජනයේ පරිකර්ම උපචාර පරිකර්මයේ නැ මනෝද්වාරා වජ්ජනයේ උපචාරය අනුලෝමයේ ගෝත්‍ර භූ මාර්ගය ඵලසිත තුන්වරක්. ඒ මාර්ගසිතේ හා ඵලසිත වලයි අරමුණ වන්නේ නිර්වාණය. ඒක මතක තියෙන්නට ඕනේ. ගෝත්‍ර භූසිතත් අරමුණු කරන්නේ නිවන. ඊට పూర్වයේ හට ගන්නා අර උපචාර සමාධි ජවන් හා මනෝද්වාරා වජ්ජනයේ අරමුණු කරන්නේ සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම. ඉතින් සකෘදාගාමි මාර්ග චිත්ත වීතිය, අනාගාමි මාර්ග චිත්ත වීතිය, අරහත් මාර්ග චිත්ත වීතිය කියන මේවා පිළිබඳවත් අර සකෘදාගාමි මාර්ග චිත්ත වීතියට කී පරිදි ගෝදාන කියන එක ගෝත්‍ර භෝ වෙනුවෙන් යොදා චිත්ත වීතිය ප්‍රස්තාර කරන්නට පිළිගන්නවා. දැන් එක එක මාර්ගසිතකින් දුරු කරන කෙලෙස් බන්වන ඒ මාර්ගසිතේ ඉපදීම නිසා සිදුවන්නේ අපි මුලින් කියවා සෝවාන් මාර්ගයේ ඉපදීම හේතු කොටගෙන දික්ටි විචිකිච්ඡා කියන අනුසය දෙක සහ මුලින්ම නැතුව යනවා. ඒ ඉතිරිවන්නේ නැහැ. ඊළඟට සකෘදාගාමි මාර්ගසිත ලැබීම නිසා ඒ කැපෙන කෙලෙස් නැත්නම් කෙලෙස් කැපීමක් කෙලෙස් දුරු කිරීමක් එතනක් තිබෙනවා. ඒ දුරු කිරීම කාම රාගාංශය පටිඝාංශය කියන ඒ දෙක තුනී කිරීම වශයෙන් ඇතිවෙනවා. අනාගාමි මාර්ගය ලැබීම නිසා ඒ කාම රාගාංශය පටිඝාංශය කියන ඒ දෙක සහ මුලින්ම නැති වෙනවා. අරහත් මාර්ගය ලැබීම නිසා ඒ භව රාගාංශය මානාංශය අවිජ්ජාංශය කියන ඒවා සහ මුලින් නැතිලා. අනේ මේ විදිහටයි මේ අංශය කෙලෙස් පහ කරන්නේ. අංශය කියලා. සප්තාංශය කියන අංශය හතක් තිබෙනවා. ඒ අංශය හතෙන් විඨාංශය, විචිකිච්ඡාංශය, සෝවාන් මාර්ගය. කාමරාගාංශය, පටිඝාංශය තුනී කිරීම සකෘදාගාමි මාර්ගයෙන් ඒ දෙක එහෙම පිටින්ම නැති කිරීම අනාගාමි මාර්ගය. ඊළඟට භවරාගාංශය. භවරාගාංශය, මානාංශය, අවිජ්ජාංශය කියලා තුනක් තිබෙනවා. ඒ තුන අරහත් මාර්ගය. දැන් එහෙම චිත්ත වීති ලැබුණා. අපි ගනිමු සෝවාන් මාර්ග චිත්ත වීතිය යම් කිසි බසක ලැබුණා. ඒ මාර්ගයේ අමතුරුව ඵලසිත ලැබෙනවා. ඊළඟට ඒ මාර්ග චිත්ත වීතිය ලැබුණු තැනට ඒ ආර්ය පුද්ගලයාට පසුව ලැබෙන ප්‍රත්‍යවේක්ෂා වීති කියලා කොටසක්. ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රති අවේක්ෂා කියන්නේ නැවත බැලීම කියන තේරුම.
ඒ නැවත බැලීම තමන්ට ලැබුණු ඒ මාර්ග ඵලාදී මේ සිත් ආපසු හැරී බැලීමක් මෙන් උපදනා වූ සිත් ඒවයි ප්‍රත්‍යවේක්ෂා විද්‍යාව. මේ නුවණින් කරන වැඩක්. ඒ සිත් කාමාවචර දසෝවාන් සකදාගාමි අනාගාමීන්ට නම් කාමාවචර කුසල් සිත් ඒ උපදින්නේ. එතකොට ඒක මනෝද්වාරික චිත්ත වීතියක් ලැබෙනවා. එක ලැබෙන්නේ කොහොමද? අර මාර්ගය ඵලය නිර්වාණය ප්‍රහීන ක්ලේශ ශේෂ ක්ලේශ කියලා ඒ ප්‍රත්‍යවේක්ෂා කරන කර්ම පහක් තිබෙනවා. තමන් මේ මාර්ගයෙන් පැමුණුනේ මේ ඵලයටපත් වුණා කියන ඒ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කිරීම ඵලය ප්‍රත්‍යවේක්ෂා කිරීම ඊළඟට මේ දෙකින් ඒ නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කිරීම මේ මාර්ග සිතින් හා ඵල සිතෙන් තමන් දුටුවේ අරමුණු කලේ නිවන ඒ ප්‍රත්‍යවේක්ෂා කිරීම මේ මාර්ගය ලැබීම නිසා ප්‍රහීන වී ගිය නැති වී ගිය කෙලෙස් නැවත කවදාවත් නූපදන ආකාරයෙන් දුර්ව ගිය කෙලෙස් හා ඉතිරිව තිබෙන කෙලෙස් එහෙම දක්වනවා. එතකොට එක මාර්ග සිතකට මාර්ග චිත්ත වීතියකට අනුතුරුව ලැබෙනවා ප්‍රත්‍යවේක්ෂා වීති පහ. ඒ ප්‍රත්‍යවේක්ෂා වීති වල ජවන් ලැබීම හතක් වශයෙන්මයි දක්වන්නේ. ඒ කොහොමද? භවංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් හත ඊළඟට සිත භවංගයට වැඩේ. අන්න එහෙම අර අපි ඉගෙන ගත්ත අර විභූත අවිභූත චිත්ත වීති කියලා අන්න ඒ චිත්ත වීති වලින් ඒ නාම ධර්මයන් ඒකයි තිබෙන්නේ. එතකොට ක්ලේශයන් අරමුණු කළ තමන් පැමිණුණු මාර්ගය පත්තු ඵලය ඊළඟට ඒ දෙකටම අරමුණ වූ නිවන ඒ මාර්ගය ලැබීම හේතු කොටගෙන පහව ගිය කෙලෙස් ඊට පසුව තව ඉදිරියට ප්‍රහාණය කළ යුතුව තිබෙන කෙලෙස් කියන මේවා. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂාව හැමදෙනාම කරනවයි කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සමහර ප්‍රත්‍යවේක්ෂා. මග්ගං ඵලංච නිබ්බාමං පච්චවෙක්ඛති පණ්ඩිතෝ හීනේ කිලේසේ සේසෝව පච්චවෙක්ඛති වානවා කියා දක්වනවා. මග්ගං ඵලංච නිබ්බානං පච්චවෙක්ඛති පණ්ඩිතෝ මාර්ගය ඵලය නිර්වාණය කියන මේ තුන ඒ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමුණුණු පණ්ඩිතයෝ ප්‍රත්‍යවේක්ෂා කරනවා. පණ්ඩිතයෝ කියන්නේ නුවණැත්තෝ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. සේසේ කිලේසේ හීනේ කිලේසේ සේසෝව හීනේ කිලේසේ කියේ ප්‍රහීන කරන ලද කෙලෙස්ද සේස ඉතිරි වූ කෙලෙස්ද කියන මේවා ඇතන් කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරනයි. එයින් අදහස් කරන්නේ හැම ආර්ය පුද්ගලයෙක්ම ප්‍රහීන කළ කෙලෙස් හා ඉතිරිව තිබෙන කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කිරීම කරන්නේ නැහැ. හැම එකනම කරන්නේ නැහැ. සමහරු කරනවා, සමහරු කරන්නේ නැති. ඒක තේරුම් ගන්න. ඉතින් ඒ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ යමක් නම් ඒ ප්‍රත්‍ය ආරම්භ කොට උපදනා චිත්ත වීතිය ප්‍රස්තාර කළ යුතු වන්නේ මනෝද්වාරා වජ්ජනය කාම ජවන්
එක සිතක් ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික හෝ සසංඛාරික ඒ කුසල් සිත හත්වරක් ඊළඟට භවාංගය ඒ විදිහට චිත්ත වීතිය ප්‍රස්තාර කරන්නට ඕන. අනේ එහෙමයි මේ මාර්ග වීති පිළිබඳව දැනගන්නට තිබෙන්නේ. මේ මාර්ග වීතියට අනුතුරුව ප්‍රතිවේක්ෂා වීති පහක් කියලා කිව්වේ ඒ නිසා. පහ ගත්තේ මාර්ග ඵල නිර්වාණ ශේෂ ක්ලේශ ප්‍රහීන ක්ලේශ ශේෂ ක්ලේශ කියන ඒ පහ. ඒ සකදාගාමී මාර්ගයට අනුතුරුව ඒ ප්‍රතිවේක්ෂා වීති පහක්. අනාගාමී මාර්ගයට අනුතුරුව ප්‍රතිවේක්ෂා වීති පහක්. අරහත් මාර්ගයට අනුතුරුව ඒ මාර්ග වීතියට අනුතුරුව ප්‍රතිවේක්ෂා වීති හතරක් දක්වා. එමුකද රහත් වුණාට පස්සේ තවත් ප්‍රහීන කරන්නට කෙලෙස් ඉතිරි වෙලා නැහැ. අන්න ඒ ප්‍රතිවේක්ෂාව නැහැ. මග්ගඵල නිබ්බාන ප්‍රහීන ක්ලේශ කියන ඒවා ප්‍රතිවේක්ෂා කිරීමක් තිබෙනවා. ඒ නිසා ප්‍රතිවේක්ෂා වීති මේ මාර්ග වීති වලට අනුතුරුව ලැබෙන ප්‍රතිවේක්ෂා වීති ඒ පුද්ගලයාගේ වශයෙන් දක්වන විට සෝවාන් පුද්ගලයාට 5යි, සකෘදාගාමී පුද්ගලයාට 5යි, අනාගාමී පුද්ගලයාට 5යි, රහතන් වහන්සේට 4යි කියලා ප්‍රතිවේක්ෂා වීති 19ක් දක්වනවා. ප්‍රතිවේක්ෂා ඒ ප්‍රතිවේක්ෂා වීති සතහන ධ්‍යාන වීති වලට අනුතුරුව උපදන ප්‍රතිවේක්ෂා වීති වලට වඩා තිබෙන වෙනස ජවනය 7 වරක් ඉදීම. ධ්‍යාන ප්‍රතිවේක්ෂාවලදී ජවනය 5 වරයි ඉදීම. 5 වර. ඒක විශේෂයෙන්ම උමනා කරන්නේ අර ධ්‍යාන උපකාර කරගෙන ඔය 이르දි ආදිය දැක්ීමේදී ඒ ප්‍රතිවේක්ෂාව ඉක්මනින් කරන්නට වෙනවා. ඒ නිසා ප්‍රතිවේක්ෂා 5කින්. ඒකයි ඒ ජවන් 5 දක්වලා තියෙන්නේ. මෙතෙන්දී ඒ විදිහේ ඉක්මන් කමක් වමනා කරන්නේ නැහැ. Taman උපදවාගත් මාර්ගය ලැබුණු ඵලය අරමුණු කළ නිවන අන්ත ප්‍රත්‍යක්ෂ වූ නිවන ප්‍රහීන කළ කෙලෙස් හා ඉතිරි කෙලෙස් කියන මේවා අරමුණු කිරීමකුයි ප්‍රතිවේක්ෂා කිරීමකුයි ඒ කෙරෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ලෝකෝත්තර සිත් ලැබෙන මාර්ග වීතිය ඔය. දැන් මාර්ග චිත්ත වීතියේම ඵලසිත ලැබෙනවා. අපි දැක්කනේ ඒක මාර්ග චිත්ත වීතියේම අතන් මාර්ග වීතිවලදී අර මන්ද ප්‍රඥාට ලැබෙන මාර්ග වීතිවලදී ඵල ජවනය දෙවරක්ද තික්ක ප්‍රඥාට ලැබෙන මාර්ග වීතිවලදී ඵල ජවනය තුන්වරක්ද කියලා ගත්තානේ. දැන් ඒක ඵල සමාපත්තිය නෙවෙයි. ඒක ඵල සමාපත්තිය නෙවෙයි. මාර්ගයට අනුතුරුව අපි දන්නවනේ මාර්ගයට අනුතුරුව ඵලය ලැබෙනවයි කියලා. අනේ මාර්ගයට අනුතුරුව ඵලය ලැබීම වශයෙන් ඵලසිත දෙවරක් හෝ තුන්වරක් ඉපදීමයි සිදුවන්නේ. ඊට පස්සේ සිත භවාංගයට වැටෙනවා. ඊළඟට එනවා ඵල සමාපත්තිය කියලා එක. ඵල සමාපත්තිය කියන්නේ තමාට මාර්ගයට අනුතුරුව තමන්ට ලැබුණු ඵලය නැවත නැවත උපදවා ගැනීම. ඒ ඵලසිතින් යුතුවම බොහෝ වේලාවක් සිටිය හැකි නම් යම් කෙනෙකුට එසේ සිටිය හැකි වන්නේ ඵල සමාපත්තිය ඇති කරගෙන. අන්න එහෙම ඵල සමාපත්තිය මාර්ගයට අනුතුරුව ඵලය ලැබුණු නිසාම සිදුවන සිද්ධියක් නෙවෙයි. ඒ සඳහාද කෙනෙක් උත්සාහ කරන්නට ඕන. ඒද පුරුදු කරන්නට ඕන. ඵල සමාපත්තිය. දැන් මේ මාර්ගඵල උපදවාගත්ත කෙනෙක් නැවත භාවනාව පටන් ගන්න විට උදයව්‍ය ඥානයේ සිටයි ආරම්භෙන්නේ. උදයව්‍ය කියන්නේ සංස්කාර ධර්මයන්ගේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම. ඒ දක්නා නුවණේ පටන්වි විදර්ශනාව යන්නේ. අර මේ නාම රූප පරිච්ඡේද ඥානය, ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය ඒවා උගමනා කරන්නේ නැහැ. උදයව්‍යේ සිටයක්. එහෙම ගිහින් ඵලයට පැමිණෙනවා. මොකද ඒ ඵලසිත ඇති වෙනවා. ඒ ඵලසිතින් යුතුව යම් කිසි කාලයක් ඉන්නට නම්
Taman මේක පුරුදු කරන්නට. ඒ අදිෂ්ඨාන කරමින් ඒ පුරුදු කරන්නට. හැම දිනකටම මාර්ගඵලයන්ට පැමුණුණු හේතුවෙන්ම ඵලසිත උපදවාගෙන බොහෝ වේලා ඉන්නට පුළුවන් කියලා එහෙම නියමයක් නැහැ. ඒ පුරුදු කරන්නට. එහෙම පුරුදු කළාම බොහෝ වේලා ඒ ඵලසිතින් යුතුව සිටින්නට පුළුවන්. අන්න එහෙම ඵලසිත දිගටම ඇතිවන බව තමයි මේ ඵල සමාපත්තියේ දක්වන්නේ. ඉතින් මේ ඵල සමාපatti වීතිය පෙන්වන්නේ භවාංග චලනය, උපච්ඡේදය, මනෝද්වාරා වජ්ජනය. ඒ ඵල සමාපatti වීතිවලදී ලැබෙන අර උපචාර සමාධි ජවනය, ඵලසිත ලැබෙන්නට කලින් ලැබෙන උපචාර සමාධි ජවනය නම් කරන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ, එහෙම නැත්නම් උපචාර අනුලෝම ගෝත්‍ර භූ, ඒ විදිහට නෙවෙයි. වෝදාන කියලා එහෙම නෙවෙයි. එතෙන්දී නම් කරන්නේ අනුලෝම කියලා. අනුලෝම. ඒ මනෝද්වාරා වජ්ජනය අනුලෝම ජවන් 4ක්. ඒ මණ්ඩ ප්‍රඥා. අනුලෝම ජවන් 4ක් ඊළඟට ඵලසිත. තික්ක ප්‍රඥාට නම් අනුලෝම ජවන් 3ක් ඊළඟට ඵල ජවනය. ඉතින් මේ ඵල ජවනය Taman පුරුදු කරපු තරමට බොහෝ වේලා ඒ ඵලසිතින් යුතුව සිටින්නට පුළුවන්. ඉතින් ඵලසිතින් යුතුව සිටිනවා කියන එකේදී තේරුම් ගන්නට ඕනේ ඒ ඵලසිතද ඇතිවෙන නැතිවෙන සිතක්. ඒ ඵල සමාපත්තියේ සිටිනවායි කියන්නේ ඵල සමාපත්තියට සමවැද සිටිනවායි කියන්නේ ඒ ඵලසිත අතරට වෙන සිතකට උපදින්නට අවස්ථාවක් නොලැබෙන පරිදි දිගටම නිර්වණ අරමුණු කරමින් උපදනා ඒ ඵලසිතම පවත්වාගෙන යාම. ඒකටයි ඵල සමාපatti වීතිය කියන්නේ. අන්න ඔය විදිහට ඒ මණ්ඩ ප්‍රඥාතේ, තික්ක ප්‍රඥාතේ කියලා දෙවදෑරුම් ඒ මාර්ග වීති, ඵල සමාපatti වීති තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ කර්ම වලදී අපි දැනගත්තා ප්‍රථම මාර්ග සිතේ නම් ගෝත්‍ර භූ කියන සිතක් දක්වනවා. ඊළඟට ලැබෙන මාර්ග චිත්ත වීති වලදී ඒ තන වෝදාන කියන සිතකිනුයි දක්වන්නේ. ඵල සමාපatti වලදී ඒ උපචාර සමාධි ජවන් වශයෙන් දැක් වූ ඒ සිත් අනුලෝම කියන නාමයෙන්මයි දක්වන්නේ. ඒකයි තියෙන විශේෂය. ඵල සමාපත්තියේදී ඵලසිත බොහෝ වාර ගණනක් උපදිනවා. ඊළඟට යම් අවස්ථාවකදී ඵල සමාපත්තියෙන් නැගිටීද එවිට සිත භවාංගයට වැටෙනවා. භවාංග සිත ඇති වෙනවා. භවාංග සිත ඇති වෙනවා කියන්නේ ඵල සමාපත්තියෙන් නැගිටීම. ඵලයෙන් යුතුව ඵල සමාපත්තියෙන් යුතුව ඉඳීම අවසන්. අනේ විදිහටයි ඒ චිත්ත වීති පිළිබඳව දැනගන්නට ඕන. ඊළඟට අපි අනිත් දවසේ අභිඥා වීති ගැන කතා කරමු. මේ ලැබෙන ජවන් පිළිබඳ අර කාම ජවන් ලැබෙනවනේ මේ චිත්ත වීති වලදී ඒ ධානය මාර්ගය ඵලය කියන ඒවාට ඉස්සෙල්ලා ලැබෙන කාම ජවන් මා ටිකක් කිව්වා. ඒ සෝවාන් මාර්ගසිත ප්‍රථම ධාන සෝවාන් මාර්ගසිත නම් එවිට ලැබෙන ඒ උපචාර සමාධි ජවනය සෝමනස්ස සහගතයි කියලා. අනේ ඒ පිළිබඳ විස්තර අපට ඉදිරියට එනවා පාඩමක්. ඒ අවස්ථාවේදී කතා කරුවාම වඩාත් පැහැදිලි වෙයි මේ චිත්ත වීති සියල්ලම කියලා ඉවර වෙනවා. දැන් ඊළඟ දිනෙහිදී අපට කියන්නට තිබෙන්නේ අභිඥා වීති. අපි අනිත් දවසේ අභිඥා වීති ගැන කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සී යතේති චේතනං භූතියා සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සී යතේති චේතනං භූතියා සබ්බේ ධම්මාං යදා පඤ්ඤාය පස්සී යතේති චේතනං භූතියා දුක්ඛපත්තා දුක්ඛපත්තා ජනයා දුක්ඛපත්තා දුක්ඛා සබ්බේ පානං ආකාශත්ථාති කුමත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤන්තං විද්වා සංකල්පං සාසනං ආකාශත්ථාති කුමත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤන්තං විද්වා සංකල්පං සාසනං ආකාශත්ථාති කුමත්තා දේවානාගාමී චිත්තා පුඤ්ඤන්තං විද්වා පුඤ්ඤන්තං
සම්පතං